අයිබෝවන් සුව උදෑසනක් වේවා මේ සතිය ලස්සනට ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඊයේ ඉවර වෙලා අදාව අපි බලාගෙන ඉන්න සැප්තැම්බර්ල රට අරින්න පුළුවන් වෙයිද කියලා. ලෝකේ තත්ත්වය කොහොමද? අපේ රටේ තත්ත්වය කොහොමද? මේ රට ඉස්සරහට ගෙනියන්න නම් මුලින්ම මේ තියෙන වසංගත උවදුරු ඉක්මනටම ඉවර වෙන්නට ඕන. සල්ලි ටිකක් රටට ලැබෙන්නට ඕන. ඔබටත් මටත් පරිස්සමෙන් පාරේ බැහැලා යන්නට පුළුවන් වෙන්නට ඕන. වැඩ කටයුතු ටික හොඳට කරන්න හැකියාව ලැබෙන්නට ඕන. දිනෝෂත් මමත් අපි පුවත්පත්වල තියෙන තොරතුරු හැමදාම අරගෙන එනවා. ඒ වගේම තමයි අපි හැකි හැම වෙලාවකදීම සම්බන්ධ කරගන්නට අය ඉන්නවනම් තොරතුරු දැනගන්නට අය ඉන්නවනම් අපි දුරකථනයෙන් හෝ සම්බන්ධ වෙනවා. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනවා, රට දැනුවත් කරනවා. අද දවසේදීත් ලංකාවේ ප්‍රධාන පුවත්පත් අපේ අතේ තියෙනවා. ඒ වගේම තමයි හැමදාම ලෝකෙ මේ වෙනකොට කොහොමද කොවිඩ් වල තත්ත්වය අනිත් රටවල් කොහොමද ලංකාව කොහොමද කියලාත් දිනෝෂ අපිට කතා බහ කරනවා. ඒදී අපිට පොඩි අවධානයක් අවබෝධයක් දැනගන්න හැකියාව ලැබෙනවා. අපි ඉන්න තැන කොතනද? පහුගිය දවස් කිහිපෙදී ඔන්න කාලයක් දිනෝෂ අපිට කියන්න පටන් ගත්තා මේ රජයේ කණ්ඩායම් අංක වෙනස් කරනවා කියලා. දැන් ඊයේ ගත්තොත් පෙරේද ගත්තොත් ඇත්තටම PCR පරීක්ෂණ කරන්නේ නැහැ. එතකොට මේකටත් රාජ්‍ය තාන්ත්‍රයට ඇඟිල්ල දික් වෙනවා. රාජ්‍ය සේවකයෝ වැඩ කරන්න නැතුව යනවා. මෙන්න මේ තත්ත්ව මොනවද? මේ පිළිබඳව අද දවසේදී අපිට කතා බහ කරන්න පුළුවන්. මේ පුවත්පත්වල විවිධ කාරණා මතුවලා තිනවා. ලෝක තත්ත්වය කියමුද? දැන් බුද්ධිකර මේ ඔය ලුණු ඇඹුල් එකතු කරද්දී මතක් වුණා කතාවක් තියෙනවා මේ ඉන්දියාවේ එක ජන කතාවක්. එක ගමක් තිබුණා. මේ ගමට එහා පැත්තේ තිබුණා කාන්තාරයක්. එතකොට ගමේ උදවිය කිව්වා ජීවිතේ ජය ගන්න ඕන නම් අර කාන්තාරෙන් ගල් කැට ටිකක් අරගෙන ගිහිල්ලා කාන්තාරෙන් පිට තියෙනවා නගරයක්. ඒ නගරෙදී විකුණ ගන්න කියලා. හරිද? ඉතින් ගොඩක් අය යන්න බැලුවා. හැබැයි බොහෝ අය ආපහු ගියපු කවුරුවත් ආපහු ආවේ නැහැ. යන්න ගියපු කවුරුවත් ආපහු ආවේ නැහැ. තරුණයෝ දෙන්නෙක් තීරණය කළා යන්න ඕනේ නගරයට. මේ කාන්තාරය හරහා නගරයට යන්න ඕනේ කියලා. ඉතින් අර කිව්වාගේ කාන්තාරය මැද තිබිච්ච ගල් කැට ටිකකුත් මල්ලක දාගෙන යන්න පටන් ගත්තා. මේ ගමන ලේසි නෑ. වතුර නෑ. පෑවිල්ල සරයි, දූවිලි කුණාටු වෙනවා. කාන්තාරික ගමන ගැන ආය අමතුවෙන් කියන්න ඕනේ නෑනේ. එක්කෙනෙක් ආපහු හැරුණා මේ ගමන ගිහිල්ලා වැඩක් නෑ කියලා. හැබැයි අනිත් එක්කෙනා ගියා. ගිහිල්ලා ඒ නගරයට ගියාට පස්සේ මෙන්න බැලුවම අර මල්ලේ දාගෙන ආපු ගල් ටික මැණික් ගල් බවට පත් වෙනවා. හරිද? ඉන් පස්සේ වෙච්ච දේ හිතා ගන්න පුළුවන්නේ. එහෙම තමයි කාන්තාරයක් මැදින් ගිහිල්ලා තමයි නගරයට යන්න වෙන්නේ. බුද්ධික කිව්වාගේ අර සල්ලි කීයක් හරි හොයාගන්න වෙන්නේ ජීවිතේ සාර්ථක වෙන්නේ කාන්තාරේ මැද්දෙන් ගියාම. හැබැයි ඒ කාන්තාරේ මැද්දෙන් යද්දී නොයෙකුත් දුෂ්කරතායනෝ බොහෝ අය ගියා මේක යන්න අමාරුයි වැඩක් නෑ ආපහු හැරෙන්න කියලා. හැරිලාවිල්ල වැඩකුත් නෑ. කොහොම හරි යන්න වෙනවා නගරයට. ඒ නිසා අපි මේ ගමන් කරමින් සිටින්නේ කාන්තාරයක බව හොඳටම තේරෙනවා. හේතුව ඊයේ දවසට අලුතින් රෝගීන් 3,34,562ක් වාර්තා වෙනවා. එයින් 34,067ක් ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. බ්‍රසීලයේ පෙරේදා ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිටියා වුණාට ඊයේ ඉන්දියාවේ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. දෛනික රෝගීන් සංඛ්‍යාව 22,703ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව සැලකුවොත් මරණ 6,018ක් ඊයේ දවසට වාර්තා වෙනවා. එයින් 552ක් ඉන්දියාවෙන් 754ක් බ්‍රසීලෙන්. මේ වෙනකොට සමස්ත රෝගීන් ගෝලීය වශයෙන් වාර්තා වෙනවා 18,49,10,963ක්. ලංකාවේ තත්ත්වය කොහොමද? ලංකාවේ තත්ත්වය අපිට වාර්තා කරන්න පුළුවන් කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකාය වෙබ් අඩවියෙන් ඔවුන් යාවත්කාලන කරනවා ඊයේ රෑ 10:40ට වෙබ් අඩවිය. යනුව ඊයේ දවසට වාර්තා වෙන්නේ අලුතින් රෝගීන් 869යි. PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු වුණා කියලාත් වාර්තා වුණා. කොමුණත් ඊයේ 869ක් රෝගීන් වාර්තා වෙනවා. මරණ මේ වෙනකොට ලංකාවේ 3268ක් වෙනවා. 3268යි. සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,66,499 දෙනෙක්. එයින් 2,34,942ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ අනුව රෝහල්ගතව එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ 28,321ක්. ඒක තමයි තත්ත්වය. බුද්ධික ඒ වගේම මේ අර අයිසොලේට් කරන ඒ කියන්නේ එහෙම නැත්නම් හුදකලා භාවයට පත් කරන සහ එහෙම නැත්නම් හුදකලා භාවයෙන් ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව ලයිස්තුවත් අපිට උදේ පාන්දරම ජෙනරාල් ශවෙන්ද්‍රසිල්ව මහත්මයා නිකුත් කරන නිවේදනය ලැබෙනවා. කියමුනේ. කියමු. ඔව්. මොකද මේ අවස්ථාව ඉස්සෙල්ලා මේ කියන්නේ මේ තොරතුරු ඉස්සෙල්ලාම රටට කියන්න ලැබෙන්නේ පත්තරමේන්තුවේ. අපායතනෙට තමයි. ඔව්. ඒ අනුව අද උදෑසන
සිට හුදකලා භාවයට පත් කරනවා යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරත්තනී වයඹ ගම්මානය. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර කියන ග්‍රාම සේවා වසම් හුදකලා භාවයට පත් කරනවා. අද උදෑසන සිට මාතර උයන්වත්ත පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර හුදකලා භාවයට පත් කරනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස හුදකලා භාවයට පත් කරනවා. දොඩංගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස. එතකොට ග්‍රාම නිලධාරී වසම් 4ක් අද උදෑසන සිට හුදකලා භාවයට පත් කරනවා. ඒ කයිට්ස් මාතර සහ දොඩංගොඩ කියන පොලිස් බල ප්‍රදේශවල මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුරු පොලිස් බල ප්‍රදේශයේ එරාවුරු ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයෙන් ඉවත් කරනවා. එක ග්‍රාම සේවා වසමක් හුදකලා භාවයෙන් ඉවත් කරනවා. සාමාන්‍යයෙන් ඒ දවස්වල නම් මඩකලපු එරාවුරු යාපනය කයිට්ස් මෙහෙම කියන්නේ ඡන්ද ප්‍රතිඵල දෙනකොට. දැන් අපිට ප්‍රතිඵල දෙනවා වගේ වහනවද අරිනවද කියලා තමයි කියන්න වෙලා තියෙන්නේ. ෆයිස එන්නත් 26000ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි ෆයිස මාත්‍රා තව ලක්ෂයක් ඉස්සරහදී හම්බෙන මේ වගේ තොරතුරු ගණනාවක් තියෙනවා. අපි බලමු ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් මොනවද කියලා. ඊයේ දවසේදී සෞඛ්‍යාංශ එන්නත් ලබා දීමේ කටයුතු සහ නිකුත් කාර්යාවලින් එහාට වෙලා හිටියේ. නැත්නම් අපි මේ දේවල් කරන්නේ නැහැ. මේ ජනතාව අපේ නෙවෙයි, අපේ අයිතිවාසිකම් ටික අපිට දෙන්න. එහෙම දුන්නොත් තමයි වැඩ කරන්න කියන කතාව. හැබැයි ජනතාව කවදාවත් කිව්වේ නැහැ. අපේ බදු මුදල් අය කරගන්නට එපා. අපි සීනි වලට, තේ වලට කිසිම දෙයකට බදු ගෙවන්නේ නැහැ. ඒක නිසා සෞඛ්‍ය සේවකයන්ට ගෙවන්න එපා කියලා. දෙයියොම මේව බලා ගනීවි. අද දිනවෙන පුවත්පතේ ප්‍රධාන පුවත එන්නත් කරණය වේගවත් කරොත් සැප්තැම්බරේ රට අරින්න පුළුවන්. එන්නත් කරණය වේගවත් කළොත් සැප්තැම්බරේ රට අරින්න පුළුවන්. නුවන් කොඩිකාර මේ වාර්තාව ඉදිරිපත් කරනවා. එන්නත් කරණය වේගවත් කළොත් සැප්තැම්බර් මාසයේ වන විට සම්පූර්ණයෙන්ම රට අරින්න පුළුවන් කියලා ඊයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ඊයේ දවසේදී තිබුණා සමූපකාර සම්බන්ධයෙන් විශේෂිත වැඩමුළුවක් සහ විශේෂිත උළෙලක්. එහිදී තමයි මේ පිළිබඳව කතා බහ කරේ. කොවිඩ් තත්ත්වය මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. මේ මාසය එන්නත් මිලියන 2ක් ලැබිලා තිනවා මේ වෙනකොට. මේ මාසයේ මැද වෙනකොට තවත් මිලියන 2ක් ලැබෙනවා. මාසයේ අග වෙන විට තවත් මිලියන 2ක් ලැබෙනවා. සයිනෝෆාම් මෙන්ම අනිත් එන්නතුත් මිලියන 3ක් විතර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව එන්නත් මිලියන 9ක් මේ මාසෙට අපිට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අපට රට සම්පූර්ණයෙන්ම විවෘත කර හැකි තත්ත්වයක් උදා වෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා කියනවා. ලෝකපුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතාමත්ම සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මාස පළමු වන සෙනසුරාදා ජාත්‍යන්තර සමූපකාර දින ලෙස නම් කර තිබෙන අතර ඒ නිමිත්තෙන් ඊයේ පෙරවරුවේදී ජනාධිපති කාර්යාලයේ පැවති 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උළෙල අමතමින් තමයි ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරේ. දැනට 2ක් ලැබිලා තියෙනවා. තව එන්නත් මිලියන 2ක් මේ මාසේ මැද දිනනවා. තවත් මිලියන 2ක් ආපහු මේ මාසේ අන්තිම දිනවා. ඊට අමතරව සයිනෝෆාම් නොවන එන්නත් තව මිලියන 3ක් වෙනවා. මේ විදිහට ගත්තොත් එහෙම මිලියන ගණනාවක් මේ රටට ලැබෙනවා. එහෙම වුණොත් එන්නත් කරන්නේ වේගවත් කරොත් සැප්තැම්බරේ රට අරින්න පුළුවන් කියලා කියනවා. ඊයේ දවසේදී දිනෝෂ ශවෙන්දු සිල්වා මැතිතුමාගේ කතාව අපිට පැහැදිලි කරලා දුන්නා. ඊයේ තැන් වල ලංකාවේ හැමතැනකම වගේ එක තැනක දහසකට වැඩි ප්‍රමාණය ගානේ එන්නත් කරලා තිබුණා. මේ කරේ සෞඛ්‍යාංශ නෙවෙයි. යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එකතු වෙලා අපිට කොයි වෙලාවකත් අනිත් අය සද්ද දානකොට අපිට ඉන්නේ අපේ රණවිරුවන්ම තමයි. ඒ පිළිබඳව මතක් කරන්න කැමතියි. එන්නත් කරණේ වේගවත් කළොත් සැප්තැම්බරේදී රට අරින්න පුළුවන් කියලා දිනමින ප්‍රධාන සිරස්වලේ වාර්තා කරද්දී අද ද මෝර්නිං පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ පමෝදි වරාවිට වාර්තා කර සිටින්නේ vaccine mixing soon now that Pfizer's here. Pfizer එන්නත් 26000ක් ලැබිලා කියලා බුද්ධිකත් කිව්වා. ඒ අනුව set to be used as AstraZeneca second dose. කියන්නේ දෙවන මාත්‍රාව විදියට AstraZeneca එන්නතේ මේ Pfizer එන්නත භාවිත කිරීමට නියමිතයි. relevant guidelines within 2 days දවස් දෙකක් ඇතුළත මේකට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. 78000 more doses in ජුලයි මේ මාසය තුලදී තවත් 78000ක් ලැබීමට නියමිතයි සහ 5 million before year end අවුරුදු ඉවර වෙන්න කලින් මිලියන 5ක් ලක්ෂ 50ක් එන්නත් ලැබීමට නියමිතයි. මේ එන්නත් ගබඩා කරලා තියෙන්නේ ලේ බැංකුවේ ශීතකරණවල කියලත් අද ද මෝර්නිං පුවත්පත වාර්තා කරනවා. AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් දෙවන මාත්‍රාව විදියට Pfizer එන්නත භාවිත කරනවා. මේක ලෝකයේ දැනට පිළිගත් ක්‍රමවේදයක්. රටවල් කිහිපයකම භාවිත කරනවා.
ඒ අනුව තමයි ලංකාවෙත් මේ ක්‍රමය භාවිත කිරීමට නිමිතව තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ මුල් පුවතට පළ කරලා තියෙන මේක දිගින් දිගට අපි කියන්නට ඕනේ නැහැ. හැබැයි පුවත මුල් පුවතේ පළ කරලා තියෙන නිසා අපි ඔබට කියන්නම් දැරිය දූෂණයට මාලේ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුත් රිමාන්ඩ් කියලා තියෙනවා. වෙබ් අඩවිය හිමිකරු ගිණුම් පාලක විමර්ශන අවසන් වනතුරු හිරගෙදර අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරපු මේ කාරණාව අපි ඊයේ දවසේදී සාකච්ඡා කරා. පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. අපිට කියන්න තියෙන්නේ දෙන්න තියෙන දැඩිම දඬුවම දීලා මේ ලොවෙන් මේගොල්ලෝ තුරන් කරලා දාන්න කියන එක විතරයි. අද අරුණ පුවත්පතේ තේ පුවත්ම තමයි ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. අනුව අරුණ පුවත්පතට තිස්ස රවින්ද පෙරේරා, ඉෂාර රත්නකාර සහ එෆ් අස්ලම් වාර්තා කරනවා 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවෙන් හිටපු ඇමති රිමාන්ඩ් තැරැව්කරුට රුපියල් 20000කුත් දීලා. ගම්මන් පිලට එරේ විශ්වාස භංගය සම්බන්ධයෙන් තමයි අද පුවත්පත මුල් පුවත විදිහට පළ කරලා තියෙන්නේ. දෛනික දෙදිනක විවාදයක් ඡන්ද විමසීම 20 වෙනිදා කියලා සඳහන් කරනවා. 19 සහ 20 කියන දවස් දෙකේදී තමයි ගම්මන් පිල අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනා විවාදය පැවැත්වෙන්නේ. ගම්මන් පිලට එරෙහි මතයේ වෙනසක් නැහැ කියලා සාගර කාර්යවසම් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ ප්‍රකාශය කියනවා. ගම්පන්පිල මහතා විශ්වාස භංගයට මුහුණ දීමට සූදානමින් කියන එකත් අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. 19 සහ 20 කියන දෙදින තුල තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. 20 වෙනිදා හවසදී සූදානම් ඡන්ද විමසීමක් පවත්වන්න පක්ෂයේ නායකයන් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සිළු දෙනාම බැඳී සිටිනවා. තවමත් ගම්මන්පිල මැතිතුමා මේකට පක්ෂව ඡන්ද දෙනවද විපක්ෂව ඡන්ද දෙනවද කියලා ප්‍රකාශ කරලා නැහැ. පක්ෂයේ නායකයන් ගනු ලබන තීන්දුව තමයි එහිදී ක්‍රියාත්මක වෙන්නේ කියලායි ඔහුගේ අදහස. දිවයින සහ මව්බිම පුවත්පත්වල ප්‍රධාන සිරස්තල ඉතුරුයි කියන්න. ඒ අනුව රිෂාඩ් ගෙනතුවෙන් සිව්වන විනිසුරුත් ඉවත් වෙයි කියලා ඒ.ජේ. අබේනායකගේ වාර්තාවක් තමයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ. ඒත් එක්කම සුනිල් රත්නායක නඩුවෙන් මුරුදු ප්‍රනාන්දු විනිසුරුවරිය ඉවත් වෙයි කියලා ඒ.ජේ. අබේනායක දිවයිනට වාර්තා කරනවා. විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම නඩුකරෙන් ඉවත් වූ 4 වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන අතර මින් පෙර AHMD නවාස් යසන්ත කෝදාගොඩගේ සහ ජනකද සිල්වා කියන විනිශ්චයකාරවරුන් පෞද්ගලික හේතුන් මත එම නඩුවෙන් ඉල්ලා අසුණා. නීතිඥ ගෞරි සංගරීත අවරාස මහත්මිය ගොනු කර ඇති පෙත්සම මූර්ධ ප්‍රනාන්දු අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන කියන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳ වුණා. එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 8 වනදා යලි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා. ඒ අනුව ඊයේ දවසේදී මේ නඩුවෙන් විනිසුරු මහින්ද සමයවර්ධන මහත්මයා ඉවත් වෙනවා කියලා. ඔව්. එතකොට මේ නඩුව සලකා බැලෙන්නේ මේ පෙත්සම් සලකා බැලීම සඳහා 8 වෙනිදාට කැඳවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටපත් Taman රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් තමයි පෙත්සම්කරුවන් මේ පෙත්සම ඉදිරිපත් කර සිටින්නේ. රිෂාඩ් සහ ඔහුගේ සහෝදරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ Tamanව අත්අඩංගුවටගෙන රඳවාගෙන ඉන්නවා කියලා. ඒ සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවෙන් තමයි 4 වන විනිසුරුවරයා එහෙම නැත්නම් ඉවත් වෙන්නේ මහින්ද සමයවර්ධන විනිසුරුවරයා. ඊට පස්සේ අද අර අපි දිවයින පුවත්පතේ තිබිච්ච ඉතිරි සිරස්තල ඒ කියන්නේ සුනිල් රත්නායක නඩුවෙන් මුරුදු ප්‍රනාන්දු විනිසුරුවරිය ඉවත් වෙයි කියලා එතුමිය සඳහන් කරන්නේ මරණ දඬුවමට එරෙහිව සුනිල් රත්නායක මහතා විසින් ගොනු කළ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපෙත්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකාවක් ලෙස Taman කටයුතු කළ බැවින් මේ නඩුවෙන් ඉවත් වෙන්නට තීරණය කළා කියලා. මේ සුනිල් රත්නායක කියන රණ විරුවට පහුගිය කාලෙදී නඩු දැම්ම විතරක් නෙවෙයි මහාධිකරණය මරණ දඬුවම නිකුත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සමාව එහෙම නැත්නම් ජනාධිපති සමාව හිමි වුණා. මේ සමාව හිමිවීමට තමයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්කේසෝති සරවණ මුත්තු ඇතුළු පිරිසක් මේ විදියට නඩුවක් දමා තිබෙන්නේ. ඒ අනුව තමයි ඒ නඩුවෙන් මුරුදු ප්‍රනාන්දු විනිසුරුවරිය ඉවත් වෙන්නේ. ඒ කියන්නේ මේ අභියාචන නඩුවේදී එතුමිය අභියාචන විනිශ්චයකාර මණ්ඩලයේ හිටියා කියලා අපි මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් තියෙනවා. කැබිනට්ටුවේ විරෝධය උණුසුම් ජනපති අනින් ඇලෝසියස්ගේ අරක්කු බලපත්‍රය යලි අහෝසී කියලා. ජනපති අනින් ඇලෝසියස්ගේ අරක්කු බලපත්‍රය යලි අහෝසී මිනුවන්ගොඩ වාහන එකලස් කිරීමේ ව්‍යාපෘතියත් අත්හිටුවයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව ඇලෝසියස්ට අර්ජුන ඇලෝසියස්ටෙන් බලපත්‍රය නැවත ලබා දීම පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහතුරු දැඩි විරෝධය දක්වා තිබෙනවා. මතු උණුසුම් තත්ත්වයේ මත ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණය ගෙන තිබෙනවා. මෙන්ඩිස් සමාගමකින් සුරාබදු දෙපාර්තමේන්තුවට අවිය යුතු රුපියල් කෝටි 150ක මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා තමයි මුදල් අමාත්‍යාංශය විසින් ඒ බලපත්‍රය අත්හිටුවා තිබුණේ.
හැබැයි නැවතය ලබා දෙන්නට තීරණය කළා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී දැඩි විරෝධයක් කෙල්ලුණායි කියලා මව්බිම පුවත්පත වාර්තා කරන. මීට අමතරව මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ සමාගමකට එරෙහි අල්ලස් කොමිසමට පනවා ඇති නඩුව එහෙම නැත්නම් ඒ අල්ලස් කොමිසමට කරලා තියෙන පැමිණිල්ල ඒ සමාගමට යලි වාහන එකලස් කිරීමට අවසර දීම පිළිබඳව එහෙම පැමිණිල්ලක් තියෙද්දිත් මේ විදිහට වාහන එකලස් කිරීමට තව දුරටත් අවසර දීම පිළිබඳවත් සොයා බලන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දී තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා මිනුවන්ගොඩ. ඒ කියන්නේ ෆොක්සගන් කර්මාන්තශාලාව නෙවෙයි. නෑ. අද ලංකාදීප පුවත්පතේ තියෙනවා සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ කියලා ප්‍රවෘත්තියක්. මේ පිළිබඳව දිගින් දිගටම අපි කතා බහ කරා ඊයේ පෙරේද දිනවලදී. මෙහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ මේ රටට? PCR ඇන්ටිජන් පරීක්ෂණ නවතී බාහිර සායන රෝගීන් හිස් අතින් යති කියලා සඳහන් කරනවා. රංජන් කස්තුරි මේ වාර්තාව ඉදිරිපත් කරන ඒත් එකම තියෙනවා සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක කළ වැරවැජන හේතුවෙන් තමයි රට පුරා රෝහල් රැසක මේ සත්කාර බිඳ වැටලා තියෙන්නේ. සමිති සෞඛ්‍ය ඇමති සාකච්ඡා අසාර්ථකයි වර්ජනය දිගටම සමිති කියයි කියලා සඳහන් කරනවා. ලංකාදීප පුවත්පතයි මේ වාර්තාවත් ඉදිරිපත් කරන්නේ. සාකච්ඡා අසාර්ථක වුණා. ඒක නිසා වර්ජනය දිගටම සිද්ධ කරන්නට සිදු වෙලා තියෙනවා කියලා ඔවුන් කිසිම ලැජ්ජාවක් නැතුව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වෙලාව වර්ජන කරන්න වෙලාවක්ද කියන එක අපිට තියෙන ගැටලුව. රංජන් කස්තුරිගේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරය සමග පැවතු සාකච්ඡා අසාර්ථක හේයින් වැඩ වර්ජනය අඛණ්ඩවම ගෙන යන බවට පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවාවන් වලට අයත් වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කරලා තියෙනවා. පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය සේවාවන් වලට අයත් වෘත්තීන් 14ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය පිළිබඳ එම සේවාවන්ට අයත් වෘත්තීය සමිති වල නායකයන් හා සෞඛ්‍ය අමාත්‍යවරිය අතර සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේදී කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවතුණා. ඒ සාකච්ඡාව තීරණයෙන් තොරව අවසන් වූ බවද පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ මහතා ප්‍රකාශ කරා. ඒ නිසා පරිපූර්ණක හා අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් රවී කුමුදේශ මහතා ප්‍රකාශ කරා කියලා තමයි පුවත්පතේ වාර්තා කරලා තියෙන්නේ. රවී කුමුදේශ් බලන්න මේ දේවල් සාධාරණද කියලා. ඔවුන්ට ලැබිය යුතු දේවල් එහෙම නැත්නම් සෞඛ්‍ය අංශවලට ලැබිය යුතු වරප්‍රසාද ලබා ගත යුතුමයි. හැබැයි ඔවුන්ගේ රාජකාරිය ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු රාජකාරිය ඔවුන් හරියට කරනවද නැද්ද මේ පිළිබඳව නැවත වතාවක් කල්පනා කළ යුතුයි. මේ කරන්න හදන්නේ අපිවම වලේ දමා ගැනීමක් නෙවෙයිද? වෘත්තීය සමිති නායකයෝ ඔවුන්ගේ දේශපාලනය කරනවා. හැබැයි මේ වෘත්තීය සමිතිවල සමාජික විදියට ඔබ මේ රටේ පුරවැසියෙක් විදියට කල්පනා කරලා බලන්න. ඊයේ පෙරේ දවසක මහාචාර්ය අර්ජුනද සිල්ව මහත්මයා කිව්ව කතාවක් තිබුණා. ඒ තමයි බලන්න මේ මිනිස්සු මැරෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. වෙන කාරණයකට අදාළව මහාචාර්ය අර්ජුනද සිල්ව මහත්මයා කිව්වේ ඒ නිසා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා කියන කවිය මතක් වෙනවා. මොකද ඊයේ දවසේදීත් පෙරේද දවසේදීත් මෙහෙම රෝගීන් ගිහිල්ලා මරණාසන්න ලෙඩු පෞද්ගලික රෝහල්වල මේට ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන් උදවිය කොහොම හරි ගිහිල්ලා බෙහෙත් ගන්නවා. පෞද්ගලික රෝහල් වල වැඩ කරන්නේත් ඔය කියන කණ්ඩායමමයි. රජයේ ආයතනවල මේ හැබැයි රෝහල් වලදී පිකට් කරනවා. ඒගොල්ලෝ පෞද්ගලික ආයතනවල වැඩ කරනවා. ඔව් සමහර උදවිය. එතකොට දැන් බලන්න නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා කියලා ඛේදනීය පුවතක් වාර්තා කරනවා. බැඩට යන්න ප්‍රමාද වෙන නිසා බයිසිකලේ රේල් ගේට්ටුවෙන් දැම්මත් දකුණු පැත්තෙන් ආපු කෝච්චිය දැක්කේ නැහැ. දුම්රියේ හැපි මියගිය හෙදියගේ මරණ පරීක්ෂණයේදී සැමියා සාක්ෂි දෙමින් කියයි එච්.එම්. සමන්නක් මීමන වාර්තා කර සිටින්නේ වසා තිබුණු රේල් ගේට්ටුවෙන් යතුරුපැදිය ඇතුල් කළා. ඒ සමගම අනික් පැත්තෙන් දුම්රියක් ආවා. යතුරුපැදිය රේල් පාරෙන් නිවෙතට ගන්නවත් සමගම යතුරුපැදියේ පිටුපස දුම්රිය හැපුණා. බිරිය විසි වෙලා වැටුණා. ඇගේ හිස රේල් පාරේ අයිනේ තියෙන කොන්ක්‍රීට් ගලක වැදුණා කියලා දුම්රියක ගැටීමෙන් මියගියේ හෙද නිලධාරිනියකගේ හදිස්සි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇගේ සැමියා වන දික්කුමුරගේ ඥානකීර්ති කාන්ති දේවක කියන මහත්මයා කියනවා. ඒ නිසා ජීවිතය මොකක්ද කියන එක පැහැදිලි. අපි අපේ මනුස්සකම නසා ගන්නවද නැද්ද? එහෙම කියද්දි බුද්ධික දැන් මේ විරුවා කියන පදක්කම මේක ලාංඡනයක්. මේක හැමතැනම පලදන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සුවවිරෝ වැඩවරද්දී රණවිරෝ එන්නත විදිති. මේ තමයි ඇත්ත. දැක්ක ඇත්ත. එස්.එම්. ප්‍රියලාල් ගොඩගම සිට වාර්තා කරනවා. දිනේශ් රූපසිංහ පිළියන්දල ඉඳලා වාර්තා කරනවා. දිස්ත්‍රික්ක 9කදී ඊයේ එන්නත් 80000ක් විද්දා. පෙරේද ලක්ෂ 10ක් එන්නත් ලැබුණා. මේ තත්ත්වය මත තමයි සෞඛ්‍ය සේවකයෝ වැඩ වරන්නේ. ජනාධිපතිතුමා යුද හමුදාපතිතුමාට උපදෙස් දීලා තිබුණා මේවා ගොඩ ගහලා ඒ කියන්නේ මේ ස්ටෝර්ස් වල තියන්න එපා.
එන්නත් කරණය ඉක්මනින්ම කරන්න කියලා. ඒ අනුව තමයි පෙරේද උපදෙස් දුන්නා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවෙන ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම සඳහා. ඒ කියන්නේ walking vaccination facility කියලා කියන්නේ ගිහිල්ලා එන්නත විද ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදය යටතේ 80000ක් දෙනාට ඊයේ සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය කරලා තියෙද්දිත් එන්නත ලබා දීලා තිබෙනවා. මේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා එන්නත් 80000ක් ඊයේ දිනේදී කොවිඩ් කමිටුව වෙන් කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්ති සමිති මැද්දේ වුවත් ත්‍රිවිධ හමුදා දිස්ත්‍රික්ක 9කදී මහජනතාව වෙත සාර්ථකව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දුන් බව ආරක්ෂක මාන්‍යලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. මේ එන්නත ලබා දෙන ස්ථානවලට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ ගොස් ඒවා නිරීක්ෂණය කළා. නාරහෙම්පිට යුද හමුදා රෝහල පනාගොඩ බෝධිරාජාරාමයේ බත්තරමුල්ල දියතු උයන සහ වේරහැර පළමුවන වෛද්‍ය සේවා බලකාය කියන ස්ථානවලදී අදත් මේ එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. පෝලිං තිබුණා. ඒ පෝලිං තිබුණේ එන්නත ලබා ගැනීම සඳහා තියෙන උනන්දුව නිසා. හැබැයි පුටු තියලා තිබුණා. පිළිවෙලක් තිබුණ ගැටුම් ඇති කරගන්න අවස්ථාවක් තිබුණේ. එහෙම එම ගිය පූදවිට ගැටුම් ඇති කරගන්න කිසිදු හේතුවක් තිබුණේ. සාර්ථක මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒ නිසා බිරුවා කියන පදක්කම කාටද පළඳවන්න ඕනි? සුව බිරුව වැඩවරද්දී රණ බිරුව එන්නත් විදිහට කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. ලංකාදීප පුවත්පතත් එම වාර්තාව ඡායාරූපත් එක්ක හරි අපූර්වට ඉදිරිපත් කරලා තිනවා. කලබල නැහැ, රිංගිලි නැහැ, එන්නත සංසුන් සිතින්. මෙහෙමයි ලංකාදීප පුවත්පතේ වාර්තා කරන්නේ. ත්‍රිවිධ හමුදාව මගින් ජනතාවට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම රට පුරා ස්ථාන ගණනාවකදී ක්‍රියාත්මක වුණු ආකාරය තමයි මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ. ඊයේ දියතු උයනේදී කොහොමද මේ දේවල් සිද්ධ කරේ කියන එක තමයි ලහිරු හර්ෂණගේ ඡායාරූප වාර්තාව මේ ඉදිරිපත් කරන ලංකාදීප පුවත්පත. දිනුෂ සමහරක් සෞඛ්‍ය සේවකයන්ට ගෙවන මුදල කවදාවත් හමුදා සේවකයන්ට ගෙවන්නේ නැහැ. එතකොට මේ අතිකාල ඉල්ලන දේවල් ඒ කිසිම දෙයක් හමුදාවේ අයට ලැබෙන්නේ නැහැ. හමුදාවේ සේවකයන් ඇත්තටම ඔවුන් රණවිරුවන්ම තමයි. ඔවුන්ටත් ඔවුන් කරන වැඩවලට ගෙවන්න ගියොත් එහෙම මේ රටේ සල්ලි ඉතුරු වෙන්නෙත් නැහැ. මේ රට කරගෙන යන්න හම්බෙන්නෙත් නැහැ. මම හිතන්නේ ඔක්කොම දේ හමුදාවට බාර දුන්නත් හොඳයි කියන කාරණාව තමයි අපිට හිතෙන්නේ. නමුත් මේක හමුදා මානසික මට්ටමකින් එහෙම නැත්නම් යුද්ධයක් කරන විදිහට රටක් කරන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවේ අපිම තමයි මේ දේවල් වලට තල්ලු කරලා දාන්නේ. අපි කරන වැඩේ හරිද කියන එක නැවත වතාවක් සෞඛ්‍ය හෝ වේවා ඕනෑම රාජ්‍ය සේවකයෙක් සිතන්නට ඕන. රටේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි ඔබ මේ ජීවත් වෙන්නේ. රටේ ජනතාවගේ බදු මුදල් වලින් ජීවත් වෙන ඔබ හරියට වැඩ කටයුතු කරලා තියෙනවද? මේ කාලේ ගත්තාන් පස්සේ මාස ගණනාවක් රට වහලා තිබ්බේ. 3න් 1යි වැඩට යන්න ඕන. ඒ කියන්නේ අපි හැමෝම දන්නවා හැමෝම හැමදාම වැඩට ගිහිල්ලත් නැහැ. එහෙම වෙලා තියෙද්දිත් මේ කරන වැඩේ නින්දිතයි. බුද්ධික මේ සෞඛ්‍ය සේවයේ ඉන්න සමාජිකාවෝ මේ අදහසේම නැතුව ඇති. බොහෝ දෙනෙක් ඉන්නේ නෑ අපි වැඩ කරන්න ඕනේ කියන තැන. හැබැයි තමන්ගේ වෘත්තීය සමිතිය තීන්දුවක් ගත්තයින් පස්සේ තමන්ට තනියෙන් ගිහිල්ලා වැඩ කරන්න බෑ. මේ වෘත්තීය සංගම්වල නායකයෝ කොතනද ඉන්නේ කියන කාරණාව අපි දැක්කා. මේ වෘත්තීය සංගම්වල නායකයෝ පහුගිය දවස්වල කතා කරපු උදවිය යුද්ධ කාලේ හිටියෙත් එකම වේදිකාවේ. හරිද? දැන් මේ වෙලාවේ ඉන්නෙත් ඒ වේදිකාවෙම තමයි. ඒ කියන්නේ යුද්ධ කාලෙදී එහෙම නැත්නම් මානුෂික මෙහෙයුම කරන කාලෙදී ශවේන්ද්‍ර සිල්වා මහත්තයලට කමල් ගුණරත්න මහත්තයලට අර යුද්ධ විරුවෝ ගිලටීනයට ගෙනියන්න ඕනි කියලා දක්වන්න ඕනි කියන වේදිකාවල තමයි එයා හිටියේ. අද ඒ පිරිසම තමයි මේ උද්ඝෝෂණ කරන තැන්වල ඉන්නේ. කොහොම වුණත් මෙන්න මෙහෙම උදවියක් ඉන්නවා. ජලාපවාහන මණ්ඩල සේවකයන් හා ප්‍රදේශවාසීන් ස්වේච්ඡාවෙන් කාණු කපා නල එලිමින් කෝටි 20ක් ඉතිරි වේ. කුමුදු පුල්ශාන්ත වාර්තා කරන්නේ ලක්බිම පුවත්පත් සමාවෙන මේ මව්බිම් පුවත්පතේ මුල්ලක තිබිච්ච පුවතක් අපි එළියට අරගත්තේ. කුමුදු පුල්ශාන්තගේ වාර්තාවක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් 300 දෙනෙකුට අධික පිරිසක් එක්ව සෙනසුරාදා අතිකාල හෝ දිනක වැටුප් නොගෙන ස්වේච්ඡාවෙන් සිය රාජකාරිවල නිරත වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 20ක මුදලක් ඉතිරි වෙලා තිබෙනවා. ඒ අනුව 2025 දී සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන සමගාමීව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කොළඹ ජායල රාගම පිළියන්දල මහරගම පන්නිපිටිය පානදුර මොරටුව දෙහිවල කඩවත වේයන්ගොඩ මේ ලයිස්තුවම කියන්නේ මේ සියලු දෙනාට ගෞරවයක් වෙන්න ඕන නිසා බත්තරමුල්ල රන්පොකුණුගම මීරිගම දිවුලපිටිය බියගම නුවර බණ්ඩාරවෙල දෙමෝදර මොනරාගල මහියංගනිය මීගමුව කටාන බියගම ගාල්ල අක්මීවන හම්බන්තට තිස්සමහාරාම බෙලියත්ත අහංගම රද්දලුගම ගලගෙදර පාදුක්ක රත්නපුර කොළොන්නාව හා ඇඹිලිපිටිය කියන ප්‍රදේශවල සේවකයන් 300 දෙනෙකු සහ ප්‍රදේශවාසීන් ස්වේච්ඡා සේවකයන් එකතු වෙලා තියෙනවා. ඒ සියලුම දෙනාට තමයි අපි මේ ගෞරවය පළ කරන්නේ. රට වෙනුවෙන් ඔබ කරපු කාර්යභාරය ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් හා ප්‍රදේශවාසීන් ස්වේච්ඡාවෙන් කාණු කපා නල එලීමෙන් කෝටි 20ක් ඉතිරි. ඕන්නම් ඔබටත් තිබුණා ඕටී ගන්න. ඕන්නම් තිබුණා ඕටී ගන්න. විදේශිකයන්ට රට විවෘත කිරීමෙන් පසු
සංචාරකයන් 17469ක් ඇවිල්ලා තිනවා කියලා ප්‍රසන්න රණතුංග ඇමතුමා කියනවා. මහින්ද අලුත් විතර මේ වාර්තා ඉදිරිපත් කරන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා කාලය තුල මෙරටට සංචාරකයන් 17469 දෙනෙකු පැමිණ තිනවා. ඒ අතරින් කොවිඩ් ආසාදයන් විදිහට වාර්තා වෙලා තියෙන 183 දෙනෙක් විතරයි. මේ 183 දෙනාගෙනුත් 138 දෙනෙක් ප්‍රතිකාර ලබා සුව වෙලා තමන්ගේ රටවල් වලට ගිහිල්ලා තියෙනවා. පහුගිය දෙසැම්බර් මාසයේ ආරම්භ කරන සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘති යටතේ 2258 දෙනෙකු දිවෙනට පැමිණ ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණේ 9 දෙනෙක් පමණයි. පසුගිය දෙසැම්බර් වල ජනවාරි සිට ජූලි 4 වෙනිදා දක්වා වැඩිම සංචාරක පිරිසක් දිවෙනට පැමිණලා තියෙන්නේ මාර්තු මාසයේදී ඒ 4581ක්. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් මාසෙන් මාසෙට සංචාරකයන්ගේ පැමිණීම කළමනාකරණය කරමින් මේ රටට කොහොමද සංචාරක ව්‍යාපාරය බලගන්වන්නේ, ඉස්සරහට සංචාරක කර්මාන්තය කොහොමද වැඩ දියුණු කරන්න කියන කාරණා පිළිබඳව තමයි ඊයේ දවසේදී සාකච්ඡාවක් පවත්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. මහාචාර්ය මලික් පීරිස් මහත්මයා කියන ඉදිරි දෙසතේදී කොවිඩ් ඩෙල්ටා ප්‍රහාරයක් එල්ලවීමට නියමිතයි කියලා අද මවබිම් පුවත්පතේ මේ පුවත ගෙන ඉන්නේ. මහාචාර්ය මලික් පීරිස් මහත්මයා කියන විදිහට ඉදිරි සතේ දෙක තීරණාත්මක වෙනවා. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත තවම ලැබිලා තියෙන 20%ක ජනතාවට පමණයි. ඒ නිසා මහාචාර්ය පීරිස් පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍රයෙන් පැතිර ගියොත් වඩාත් තත්ත්වය දරුණු වෙන්න පුළුවන් කියලා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉතා වේගෙන් පැතිරෙන බැවින් ඉදිරි සතේ දෙක අතර ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍රයෙන් පැතිර යාමට වැඩි ඉඩකඩක් ඇති බව අද මවබිම් පුවත්පත සිරස්සලේ සඳහන් කරන්නේ ඉදිරි දෙසතියේදී ඩෙල්ටා ප්‍රහාරයක් කියලා මහාචාර්ය මලික් පීරිස් මහත්මයා කරන ප්‍රකාශය. බුද්ධික සමගි වෙන්න නම් කෙනෙහිලිකම් එපා. මෙහෙම තමයි අද දිනවෙනි පුවත්පත වාර්තා කරන්නේ. සමගි වෙන්න නම් කෙනෙහිලිකම් එපා කියලා තිස්ස අත්තනායක මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය අසේල කුරුළුවංශ ප්‍රකාශ කරනවා. සමගි ජන බලවේගය හා එක්ව සහයෝගයෙන් කටයුතු කරන්නට එජාපය බලාපොරොත්තු වෙන්නේ නම් එජාපයෙන් තරඟ කර පසු සමගි ජන බලවේගයට සහාය පළ කළත් පාලන ආයතන පළාත් පාලන ආයතන නියෝජිතයන් නිර්පය හැරීම වළකින ලෙසත් එජාප නායකයන් දැනුම් දෙන්න බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. මේකත් එක්කම තවත් පුවත් ගණනාවක් තිබුණා මේ හා සම්බන්ධයෙන්ම. අද ලංකාදීප පුවත්පතත් ඒ සම්බන්ධයෙන් පළ කරලා තිබුණා. සජිත්ට කළ ඇරයුම විහිළුවක් පිරිසිදු වෙලා එනවා නම් එජාපයෙන් සජබේ දොරාරින්න සූදානම් කියලා සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියනවා. මහගෙදරට මිස කුලී ගෙවල් වලට එකතු වෙන්න ඕන නැහැ කියලා පායල්තරංග බණ්ඩාර කියනවා. මේ එකම ප්‍රවෘත්තිය තියෙන්නේ පායල්තරංග බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා කියනවා මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා අපි වැඩ කටයුතු කරන්න සූදානම්. සමගි ජන බලවේගයටත් පුළුවන් ඕනනම් පළවෙනි ගෙදරට එන්න. ඒ කියන්නේ තමන්ගේ ගෙදරට එන්න පුළුවන්. කුලී ගෙවල් වල වැඩ කටයුතු කරන සිතක් නැහැ කියලා තමයි කියන්නේ. කොහොම හරි කලබගැනිය තාම සමතයකට පත් වෙලා නැහැ. අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යට වෙන්නේ නැහැ කියලා රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය අජිත් අලහකෝන් වාර්තා කරන්නේ අරුණ පුවත්පතට පෙරලා බලනවා ඇතුළු පිටුව වැඩි විස්තර කරන නිසා අරුණ පුවත්පතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේද කියා මා දන්නවා. ඒ අයගේ ස්ථාවරය සම්බන්ධයෙන් අත්දැකීමකුත් තියෙනවා. මේ අවස්ථාවේදී අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමේ අවශ්‍යතාවක් නැහැ. යම් පීඩනයක් පැවතියත් බාධාවකින් තොරව ආර්ථික කටයුතු කරගෙන යාමට රටට හැකි නම් ඇයි සමහරු කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. එහෙම වුණොත් ඒ අය කියයි පොලි අනුපාතය වැඩි කරන්න කියලා. රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණ කරන්න කියයි. රජීය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් කප්පාදු කරන්න කියයි. අනිවාර්යෙන්ම බදු වැඩි කරන්න කියයි. එවැනි දේ නොකර අපට පාලනය කරගත හැකි නම් ජනතාව මත තවදුරටත් පීඩනය එල්ල කිරීමට අපට හේතුවක් නැහැ. ඒ නිසා තමයි අප පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමේ තත්ත්වයක් අපට උදා වී නැති බව. අපි IMF එකෙන් ණය ගන්න ලෑස්ති නැහැ. මොකද ඔවුන්ගේ කොන්දේසි කොතෙන්ටද අපව ගෙනියන්න කියලා අපි දන්න නිසා. අද මවබිම් පුවත්පතත් වාර්තා කරනවා GSP+ සහනය අපට නොලැබේවයි කියා අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද දැන් කතාවක් මවනවා GSP+ එහෙම නැත්නම් GSP සහනය නැති වුණොත් මොකද වෙන්නේ? රට තවත් වැටෙයි කියලා. දේශපාලන තත්ත්වයන් ඇතුළු විවිධ හේතු කාරණා මත 2010 දී GSP සහනය ලංකාවට අහිමි වුණා. එලෙස අහිමි වුණේ GSP සහනය ලබා දීම සඳහා වන දැඩි කොන්දේසි සහ ගෙවිසුම් වලට එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එකඟ නොවෙච්ච නිසා. ඇතැම් කොන්දේසි යුද්ධය නතර කිරීම සම්බන්ධ කොන්දේසි. ඇතැම් ඒවා මෙරට රැකියා කප්පාදු කිරීම පිළිබඳ කොන්දේසි. එවැනි දැඩි කොන්දේසි වලට එකඟ වෙන්නට ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. හැබැයි 2010 අවුරුදු GSP සහනය අහිමි වුණත් ඊට පස්සේ අවුරුදු වල, ඒ කියන්නේ 2011 ඉඳලා 2017 වෙනකන් කාලය තුල අපනයන වලින් ලැබෙන ආදායම වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ.
2012දී අපනයනය මගින් ලැබූ ආදායම රුපියල් බිලියන 3228ක් 2017දී ඒක රුපියල් බිලියන 3462ක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය 4.5 ඉඳලා 5 දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැන් අපේ ආර්ථිකය මේ කොරෝනා වසංගතයේ මැද්දේ වුණත් 4.5 5 කියන සීමාව ඉන්නවා. අපි ඉලක්කයේ තිබුණේ 6 කියන ඉලක්කයට යන්න. හැබැයි කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම වගේ හේතු කාරණා නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒත් අපි 4.5% ආර්ථිකය වර්ධනය වෙනවා. දැනට ඩොලරයට සාපේක්ෂ රුපියල් 200ක පමණ මට්ටමක පැවතුනත් තවදුරටත් අවම වීමේ පීඩනයක් තියෙනවා. ඊට මූලික හේතුව වන්නේ අපනයනකරුවන් තමන් සතු විදේශ විනිමය රුපියල් බවට හරවා ගැනීමට පැකිලීමක් දැක්වීම සහ ආනයනකරුවන් හැකිතාක් ඉක්මනින් තමන්ගේ ආනයනය කිරීමට උත්සාහ කිරීම. ඒ හේතුව මත රටේ යම් විදේශ විනිමය හිඟයක් ඇතිවීමට ඉඩක් තියෙනවා. හැබැයි දැනටමත් මේ තත්ත්වය වළක්වන්න අපි කටයුතු කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට අක්‍රීය සම්පත් හරහා විදේශ විනිමය ගලායීම වර්ධනය කරන්න, බලශක්තිය සඳහා ඛනිජ තෙල් පාවිච්චි කිරීම අවම කරන්න, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දෙන්න වගේ අපි වැඩපිළිවෙල කරනවා. ඕන්න මෙහෙම කිව්වන් පස්සේ ඊට පස්සේ එයි LNG එපා, ඒ කියන්නේ ද්‍රව ගෑස් විදුලි බලාගාරය එපා මෙහෙම කියලා සටන් පාටයි. මොකද දැන් මේ ගැටලුව කළමනාකරණය කරන්න උත්සාහ ගන්න නිසා. අපි සූදානම් අද දවසේදී සම්බන්ධ කරගන්න අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්ව. ආයුබෝවන් ඔබතුමන්ට. අපි අධ්‍යාපන ලේකම්තුමාව සම්බන්ධ කරගන්න සූදානම්. ආයුබෝවන්. ආයුබෝවන්. ලේකම්තුමනි මේ දවස්වල දිගින් දිගටම කතා බහට ලක් වෙන්නේ කවද්ද පාසල් ආරම්භ කරන්න කියලා. මීට කලින් ඔබතුමාලා ප්‍රකාශ කරා හැකි ඉක්මනින් දරුවන්ට පාසල් ආරම්භ කරනවා. හැබැයි ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව, ඒ වගේම ගුරුවරුන්ගේ ආරක්ෂාව මේ සියල්ලත් සලකා බලනවා කියලා. ඔබතුමාලා සූදානමක් තියනවද පාසල් ආරම්භ කිරීමට? අපේ පාසල් සඳහා රජයේ සූදානමක් තියෙනවා. දැන් රජයේ විසින් සැප්තැම්බර් මාසයේ වෙනකොට සියලුම අවුරුදු 30කට වැඩි සියලු දෙනාට එන්නත් කරන කල අවසන් කරනවා. ඒක සමගාමීව අපි මේ සතියේ ඉඳලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍යයෙන් අංශයෙන් එන්නත් ලබාගෙන අපේ ඉන්නවා අධ්‍යයන අධ්‍යාපන පරිපාලන සම්දායම් 2,79,000. එයින් ප්‍රජා එන්නත් කරන අපිට යම් ප්‍රමාණයක් එන්නත් කරන ලබා තියෙනවා. ඉතුරු අය සඳහා එන්නත් කරණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ මාත්‍රා දෙකම වෙන් කරගන්න සූදානමක් තියෙනවා. සෞඛ්‍ය ලේකම්තුමාට අපි ගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ මේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගුරුවරුන්ට ඒ පිළිවෙලකට ළඟ පිළිතාල වෙන් කරලා දෙනවා කියලා කිව්වා. දිවයින පුරා ඉරිල්ලා ප්‍රමුඛතාවයක් දීලා එන්නත් කරන්නේ කරගන්න. ඒකට පළවෙනි මාත්‍රාව දීලා අවසන් කළ සති 4ක් විතර යනවා. දෙවෙනි මාත්‍රාව දෙන්න. ඒක රටේ සත්‍ය යහපත් වෙනකොට අපිට පුළුවන් වෙනවා පාසල් ටික අරින්න. ඒ වගේම ගරු අමාත්‍ය ජීවිතවිස් මහාචාර්යතුමා ඒ අදහස් තමයි අපේ තියෙනවා ලංකාවේ පාසල් 3000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දරුවන් සමස්ත පාසලේ ඉන්නේ 100ට අඩු ප්‍රමාණයක්. ඔව්. ඒක බොහෝ දුරට තියෙන්නේ ප්‍රාථමික පන්ති ඒක පහසෙයි. ඒක ලංකාවේ පුරාම තියෙනවා. ඒක වැඩි අවධානයක් නැහැ. ඒ නිසා මේ පන්ති වලට ප්‍රමුඛතාවය දෙනවා. ඒ වගේම අනිත් පන්ති වලට අපි විභාග තීන්දුව කරගෙන ශිෂ්ටත්ව දරුවන්, අපේ උසස් පෙළ දරුවන්, අපේ සාමාන්‍ය පෙළ දරුවන් ඒ ආදී විදිහට සම්දායම් විදිහට සතියක දවසක් හෝ ගෙන්නලා පාසල් ටික ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනට ඔබතුමාලාගේ පිළිවෙලක් තියෙනවද පාසල් දරුවන්ටත් එන්නත් කරන කිරීමේ කටයුතු සංවිධානය කරලා තියෙනවද නැත්නම් දරුවන්ට එන්නත් කරන කිරීමක් සිදු වෙන්නේ නැද්ද තවමත්? දැනට කිසිම සිදුවීමක් වෙන්නේ නැහැ. අපිට එහෙම වුණොත් එහෙම අපට උසස් පෙළ සම්පති දෙකේ ඉන්න දරුවෝ ඉන්නවා 4,00,000කට පොඩ්ඩක් එහා පැත්තේ මේ ප්‍රමාණයක් 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය. ඒ වගේම අපට සාමාන්‍ය පෙළ දරුවෝ ඉන්නවා 3,50,000කට ආසන්න ප්‍රමාණයක්. එහෙමත් අපිට අවශ්‍ය වෙනවා මේ සඳහා 7,50,000ක විතර එක මාත්‍රාවක් සඳහා. නිසා රජයක් විදිහට රටක් විදිහට
මේ දරුවන්ට එන්නත් කරනවා නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ලෝකයේ අනිත් රටවලත් මේ වයස් කාණ්ඩුවට තමයි බොහෝ ඉදිරියට ගත්තොත් ඇමරිකාවේ තමයි මම අහලා තියෙන රටවල් වල නම් දැනට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ. මේ සඳහා දරුවන් සඳහා නම් Pfizer BioNTech කියන එක තමයි ඇමරිකාවේ ඉන්නේ. මේකේ ඔබ දන්නවා අපිට ඊයේ ආවේ 26000ක් විතර. එනිසා තව මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වුණොත් එහෙම අපිට ලබා ගන්න පුළුවන්. ඒකත් හොඳයි. එන්නත් කරගන්න පුළුවන් වුණොත් දැනට අපි සංඛ්‍යාත්මකව දන්නවා කොච්චර ඉන්නවද කියන එක. ඒ සම්බන්ධයෙන් අපිට ඉල්ලීමක් කරලා තිනවා. ගරු අප්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබුණා. එහිදී මේ සඳහා අවධානය යොමු වුණා. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කොහොමද සැලසුම? විශ්වවිද්‍යාල ආරම්භ කරන්නටත් මේ විදිහම ක්‍රියාපටිපාටියක් නිර්ණායකයන් ටිකක් සූදානම් කරලා තියෙනවද? පැහැදිලිවම රජයෙන් උපදෙස් දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල ගරු මහාචාර්ය පීඑස් කමතුමාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ වගේම සියලුම විශ්වවිද්‍යාලවල රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකෘතින් ගෙනලා දැන් අපි එකමාරකට ඉස්සෙල්ලා සාකච්ඡාවක් පැවැත්වුවා. මෙහිදී අනාවරණය වුණේ ළමයි 1,40,000ක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නේ. ඒ වගේම අධ්‍යයන කාර්ය මණ්ඩල සියලුම දෙනාට එන්නත් කරන්න තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මට උපදෙස් දීලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි අවම වශයෙන් 3 ලක්ෂයක්වත් එක මාත්‍රාවක් එහෙම නැත්නම් 2,50,000ක්වත් එක මාත්‍රාවක් වෙන් කරන්න මා කටයුතු කරලා තිනවා. ඉල්ලීම් කරලා තිනවා. විශේෂයෙන් උපදෙස් දීලා තියෙනවා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල මේ විදිහට පටන් ගන්න කියලා. බස්නාහිර පළාතේ පිහිටලා තියෙන කොළඹ ජයවර්ධන මොරටුව කැලණිය ඒ වගේම මේ සෞන්දර්ය විශ්වවිද්‍යාල ඒ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට මේ මාත්‍රාව දීලා අවසానයි. ඒ නිසා අපිට තව තියෙන්නේ මේ රට පුරා ඒ අයටත් අපි ඉල්ලීම් කරලා බලාපොරොත්තු වෙන හැකියි විශ්වවිද්‍යාල ටිකක් පටන් ගන්න. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කවද්ද මැතිතුමනි ලබා දෙන්නේ? සාමාන්‍ය ප්‍රතිඵල අපිට ලැහිස්ති කරලා තියෙන්නේ එකම ප්‍රශ්නයකින් ඔබ දන්නවා ප්‍රථම දන්නවා සාමාන්‍ය පෙළ පවත්වන්න ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වුණා සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණයෙන් දරුවන්ට 40% ලකුණක් ලැබෙනවා. මේ කටයුත්ත තමයි අපිට අවශ්‍ය වුණේ. අපි බලාපොරොත්තු වුණේ පාසල් පාදක අගයන් වලින් මේ ලක්ෂණ එක්වහු කරලා ඒ අප සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් කරන්ද. නමුත් මේ සඳහා ලොකු විරෝධයක් ලැබිලා අපි බලාපොරොත්තු වුණා මේ මාසේ ඒ කියන්නේ විභාගයේ අවසන් වෙලා මේ මාසේ 15ත් 22ත් අතර දිවයින පුරා මම හිතන්නේ 1,60,000ක් විතර දරුවෝ ඉන්නවා. ඒ අයගේ ප්‍රායෝගික පරීක්ෂණ කරගන්න. ඉතින් භෞතිකව ඒක කරගන්න බැරි එක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් සතිය දෙකක් ඇතුළත අපිට ඒක මගහැරලා පාසල් පාදක ආගයින් වලින් මේ 140 දෙන්න දරුවොත් දෙමව්පියොත් සමත් නම් ප්‍රශ්නයක් නැත්නම් මේ වැඩේ බල නිකුත් කරන්න අපි සූදානම් විභාග දෙපාර්තමේන්තුව. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ඒ දිනවලම පැවැත්වෙනවද? දැනට ඒ වෙනසක් නැහැ. දැනට එහෙම වෙනසක් නැහැ. එහෙම වෙනසක් තියෙනවා නම් දරු අමාත්‍යතුමා ඒ පිළිබඳ ප්‍රකාශයක් කරයි. අපි ඒ පිළිබඳ සත්‍යරූපේ ඉන්නවා. මොකද විභාග සම්දමීනෙන් වෙන්නේ අපේ රටේ අධ්‍යාපනය එක දවසකින් පල්ලෙහාට යනවා. ඒක දවසකින් පල්ලෙහාට යනවා කියලා කියන්නේ මේ දරුවන්ගේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙනවා. රටේ ප්‍රශ්නත් වැඩි වෙනවා අධ්‍යාපනය අහිමිව වෙනුවෙන්. හොඳයි, බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්. එතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලි කරලා දුන්න කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දැන්මම පටන් ගන්න තියෙන එන්නත් කරණය. ඒක නිසා ඉතාමත්ම ඉක්මනින් පාසල් ආරම්භ කරන්න හැකියාව ලැබේවි. 100ට වඩා අඩු ළමුන් ඉන්න පාසල් ඉතාමත්ම ඉක්මනින් ආරම්භ කරන්න සූදානම්. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තව සති දෙකක් වගේ අතරතුර ලබා දීමට හැකියාව ලැබේවි. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග තවමත් කල් දානවද නැද්ද කියලා තීන්දුවක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍යලා තියෙන්නේ නියමිත වේලාවට විභාග පවත්වන්න. විරාමයට යන්න කලින් ඉක්මනින්ම කියන්නම්
නාවල අන්නසි කෝට්ටේ දොඩන් යස රසය කෑමට කිව්වට දන්නවද පහුගිය මාස 6 කියන්නේ පහුගිය ජුනි 30 වෙනිදා වෙනකන් ජනවාරි 1 වෙනිදා ඉඳලා ජුනි 30 වෙනිදා වෙනකන් Apple මිදි ප්යාස් කන රුපියල් කෝටි 308ක් අපි වියදම් කළා. Apple මිදි සහ ප්යාස් අනයන වෙනුවෙන් ගෙවුණු මාස 6 දී පමණක් රුපියල් කෝටි 308කට අධික මුදලක් වියදම් කරලා තියෙනවලු. Apple විතරක් කිලෝග්‍රෑම් 85,32,670ක් ආනයනය කළා තියෙනවලු. අනිත් විස්තර කියන්න වෙලාවක් නැහැ. ඒ අතර ඉෂාරාත්මකාර වාර්තා කරන අරුණ පුවත්පතට බාලවැස්කරුවන් අපයෝජනයට පොළඹවන සියලු වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග කර තිබෙනවා. අද අරුණ පුවත්පත මේ වාර්තාව සඳහන් කර සිටින්නේ විශේෂයෙන්ම මේ තීන්දුව ගන්නේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කොවිඩ් වෛරසය හේතුවෙන් පාසල් දරුවන් නිවෙස්වල සිටමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් කටයුතු කරන අතරතුරදී ඇතැම් සංවිධානාත්මක පිරිස ඉතා සූක්ෂම ලෙස වෙබ් අඩවිවල දැන්වීම් පළ කර ළමයි ලිංගික අපයෝජනවලට පොළඹවා ගන්නා බවට තොරතුරු ලැබීම නිසා අධිකරණය මේ නියෝගය නිකුත් කළා තිබෙනවා. හැබැයි අධිකරණය නිකුත් කරපු මේ නියෝගය කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්න මතුවෙනවා. තහනම් කරනවාට වැඩියෙන් අසබි වෙබ් අඩවි අලුතෙන් හදයි කියලා නිලන්ත මදුරාවල ඊළඟට වාර්තා කරන අරුණ පුවත්පතට සතියකට අසබි වෙබ් අඩවි 5ක් හෝ 6ක් තහනම් කරන බවත් අධිකාරියට ලැබෙන පැමිණිලි ලෙස අධිකාරිය මගින් කරන විමර්ශන අනුව මේ තහනම් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දවස් පතා නැවත වතාවක් අලුතෙන් හදනවා කියලා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිර මහත්මයා කියනවා. ඊළඟට මව්බිම් පුවත්පතේ තියෙන බුද්ධික බැසිල් දිවුරුම් දෙන්නේ 9 වෙනිදා කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා 9 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දෙන බව මව්බිම් පුවත්පත වාර්තා කරද්දී මව්බිමෙම තවත් වාර්තාවක් තියෙනවා. රිෂාඩ්ගේ ගෙදර වයස 16ක මෙහෙකාරිය ගිනි ඇවිලි රෝහලේ කොළඹ ජයසිංහ වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට මේ දැරියගේ ඉසුරට ගිනි ඇවලුනාද ගිනි තබා ගත්තාද ගිනි තැබුවාද කියන පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කරනවා කියලා සඳහන් කරනවා. මොකද මේ දැරිය එහෙම නැත්නම් මේ දැරිය 16 හැවිරිදි මෙහිකාරිය බරපතල පිළිසුම් ලබා රෝහල්ගත කරලා තිබෙනවා. භූමි තෙල් බෝතලයක් සහ ලයිටරයක් දැරී සිටි කාමරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පෙරේදා අලුයම 6:45ට විතර තමයි මුළුතැන්ගේ ආසන්නෙන් මේ සිද්ධිය වාර්තා වෙන්නේ. පිළිසිමෙන් බරපතල තුවාල ලැබූ දැරිය කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලැබෙන බවත් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් අපහසුත්වයක් තිබෙන බවත් වාර්තා කරනවා. රිචාඩ් බදුන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහිකාරිය බරපතල පිළිසුම් තුවාල ලබා ජාතික රෝහලේ හැකිනම් මාව අත්අඩංගුවට ගන්න. හැකිනම් සමන්තව සහ මාව අත්අඩංගුවට ගන්න. මෙහිමයි පුවත වාර්තා කළ තියෙන අද පුවත්පත. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නයි මෙහෙම කියන්නේ. හැකිනම් සමන්තවත් මාවත් අත්අඩංගුවට ගන්න කියලා. ආණ්ඩුවට හැකිනම් සමන්ත විද්‍යාරත්න මහතාව අත්අඩංගුවට ගන්න ලෙසත් ආණ්ඩුවේ සෙප්පඩ විද්‍යාවල් දමා ගොවින්ගේ සටන අත්හැරීමට ඉඩ නොදෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරා කියලා අද සඳහන් කරලා තියෙනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ අනිකුත් සංවිධාන කිහිපයක් එකතු වෙලා මේ දිනවල කාබනික පොහොර වලට විරුද්ධව උද්ඝෝෂණයක් පවත්වන. අපිට කියන්න තියෙන්නේ මෙහෙමයි නතුව මේ රසායනික පොහොර ලබා ගැනීමේ උත්සාහයක් නෙවෙයි යවුන්ට තියෙන්නේ. කාබනික පොහොර වලට විරුද්ධව කරන අරගලයක් තමයි වුන් කරන්නේ. ආණ්ඩුව දැන් නිවේදන නිකුත් කරනවා මමයි අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරය අත්අඩංගුවට ගන්නවා කියලා. ආණ්ඩුවට කියන්න තියෙන්නේ එහෙම නිවේදන නිකුත් කළා කියලා අපි පසුබට වෙන්නේ නැහැ. අපි හැංගෙන්නේ නැහැ. මෙහෙම ඉන්නවා පොලිසිය මෙතන පොලිස් මහතුරුත් ඉන්නවා. ගෙනල්ලා ගනිල්ලා ඇවිල්ලා ගනිල්ලා. උඹලට අපි කියනවා අපිට අපි ඕන දෙයකට සූදානම් කියලා පොඩි මේ චණ්ඩි ස්වරූපකින් තමයි වැඩ කටයුතු කරන්නේ. පුළුවන් නම් අපිව ගනිල්ලා අපි මේ අකටයුතුකම් දිගටම කරනවා කියලා තමයි ඔවුන්ගේ ප්‍රකාශය. පුළුවන් වුණත් එපා. අපි අර මේ ජිල් බෝල ගහද්දී එහෙම නැත්නම් ටීක් බෝල ගහද්දී පිටිපස්සේ තියෙන අර පළුදු වෙච්ච බෝල වලට කියන්නේ කබ්බෝ කියලානේ. කබ්බෝ ෆෝම් කරන්න එපා කියලා කියනවනේ. කොහොමුණත් ඇයි මේ තැන් තැන් වල ගිහිලා දැන් එළිදර වුණ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමත් කිව්වා මේ බෝඩ් පිටිපස්සේ තියෙන්නේ මොන අකුරු තුනද කියලා. දැන් ඔන්න එළියටම ඇවිල්ලා ඒක ප්‍රකාශයෙන් පස්සේ එළියටම ඇවිල්ලා තියෙනවා. පොහොර සමාගම් පොහොර මෙට්‍රික් ටොන් 91000ක් හංගලා මේ අතරේ වාර්තා කරනවා සාලේ කුමාර ගුණසේකර. මෙරට පෞද්ගලික පොහොර සමාගම් පොහොර මෙට්‍රික් ටොන් 91000කට ආසන්න ප්‍රමාණයක් සගවාගෙන තිබෙන බව වාර්තා වෙ තිබෙනවා. දන්නවනම් හොයාගන්න ගොවීන්ට දෙන්න. මේ අතරේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයාත් කියනවා ලෝකයේ පිළිගත් රසායනික පොහොර වහාම ගෙන්වීමට රජය පියවර ගත යුතුයි කියලා. ලෝකයේ පිළිගත්ත නෙමෙයි ලෝකයේ ප්‍රතික්ෂේප කළායි තියෙන රසායනික පොහොර කන්වෙන්ෂනල් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය කියලා කියන්නේ මේ විදිහට පොහොර රසායනික පොහොර සින්තටික් පොහොර රසායනික ද්‍රව්‍ය යොදලා කරන වගාව. හැබැයි මේ අතරේ
රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා නළුත් රැල්ලක් ඇති වෙලා තිබෙනවා. අපි ඒකට වැඩි කාලය වෙන් කරන්න කැමතියි. නාවලපිටියේ තරුණයන් 100කට කාබනික මිරිස් වගාවට රජයෙන් අතහිත අරුණ පුවත්පත වාර්තා කරනවා. පර්චස් 80ක ඉඩමක් සහ 5000ක ණයක් ලබා දීලා තිබෙනවා. 50000ක ණයක් ලබා දීලා තිබෙනවා. නාවලපිටියේ තරුණයන් 100කට කාබනික මිරිස් වගාවට රජයෙන් අතහිත. ඊට පස්සේ කාබනික පොහොර නිෂ්පාදනයෙන් ගොඩක වෙලත් ගොඩ යන හැඩ ඉන්දික වික්‍රමරාජ්චි රක්වානිතල වාර්තා කර සිටින කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොඩකවල ප්‍රදේශයේ ටොන් 422ක් නිෂ්පාදනය කිරීම සඳහා ගොඩකවල ගොවිජන සේවා බල මණ්ඩලයේ සූදානම්ලු. ඊළඟට සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර නිෂ්පාදකයන් 15000ක් හදනවා කියලා රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ කියනවා. බතු ආශ්‍රිත එළවලු ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළක් ආරම්භ වෙලා තියෙනවා. සිතාර ඉරාජ් වටවල සිට වාර්තා කරනවා. ඒ වගේම දැන් කාබනික පොහොර වලට යොමු වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් තවත් ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබෙනවා. කසල ප්‍රශ්නෙට විසඳුම් ලැබෙනවා. මම හිතන්නේ බුද්ධිග්ගාව එහෙම පුවතකුත් තියෙනවා. ඔව් දිනකට බැහැර කරන කසල ටොන් 50ක් කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා අඩු වුණා කියලා අද දිනවෙන පුවත්පත වාර්තා කරලා තියෙනවා. කටුගස්තොට ගොහාගොඩ පාරේ පිහිටි තේකවත්ත කසල අංගනය ආරම්භ කර ඇති කාබනික පොහොර ව්‍යාපෘතිය මේ වනට සාර්ථකව සිදු කරගෙන යනු ලැබේ. මහනුවර නාගරික බල ප්‍රදේශය තුල හා හාරිස්වත්‍ර ප්‍රදේශ බලසභා ප්‍රදේශය තුල තේකවත්ත කසල අංගනය පසුගිය කාලයේ දිනකට කසල් ටොන් 170ක් පමණ බැහැර කරනු ලැබුවද මේ වන විට එම ප්‍රමාණය ටොන් 120 දක්වා අඩු වී ඇත. එසේම අඩුවීමට හේතු වී ඇත්තේ මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් කසල කළමනාකරණය පිළිබඳ ජනවා දැනුවත් කිරීම සහ ඔවුන්ට කොම්පෝස්ට් බඳුන් ලබා දීම නොදිරන වීදුරු ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මිලද ගැනීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙල හේතුවෙන් මේ විදිහට මහනුවර ගොහගොඩ විතරක් නෙවෙයි රටේ විවිධ තැන්වලදී නූෂ මේක දැන් අර කල්ට් එකක් බවට පත් වෙමින් පවතිනවා. නැත්නම් අලුත් රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. කසල දැන් නිකන් වීසි කරලා දාන්නේ නැහැ. කසලත් රත්තරන් බවට පත් කරන ක්‍රමවේදයක් තමයි මේ කරගෙන යන්නේ. මේකේ කාබනික පොහොර නිෂ්පාදනය කරන එක, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු ගෙවල් වල වෙන වෙනම සිද්ධ කරනවා. ඒ වගේම තමයි වෙන වෙනම ප්‍රදේශ ආශ්‍රිතව දැන් අලුත් ව්‍යාපාර විදිහට ආරම්භ කරලා තිනවා. මේක ඉතාමත්ම වටිනවා. දිනකට බැහැර කරන කසල ටොන් 50ක් කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා මේ නුවර විතරක් අඩු වෙලා තිනවා. ලංකාවේ හැම තැනම හොඳ කාරණාවක් සිද්ධ වෙනවා. ඒක නිසා වස විසින් තොර දැයක් හදන්නට ගොඩනගන්නට මේ රටට හැකියාව ලැබේවි. මේ ක්‍රමවේදී ඉස්සරහට කරගෙන ගියොත්. ඒ අතරේ අද අරුණ පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කරන පුවතක් පුවරසන් කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ හැදෙන්නේ නිවාඩු නිකේතනයක් දැයි සැකයක්. ඉදිවන්නේ භික්ෂුණී ආරාමයක මුවාවෙන්. හැබැයි පුරාවිද්‍යාවෙන් කිසිදු අවසරයක් අරගෙන නැහැ. ජනපති අගමැතිගේ නම් භාවිත කරමින් රජයේ නිලධාරියෙකු නිකන් නෙවෙයි ඉහළ නිලධාරියෙකු සහාය දීලා තිනවා. එහෙම කියලා මිහින්තලේ නාහිමියන්ට සැකයක් පළ වෙලා තිබෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා එහෙම පොලිසියට කළ පැමිණිල්ල බාරගත්තේ නැහැ පුරාවිද්‍යා නිලධාරීවරයා. එහෙම කියනවා පුවරසන් කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ හැදෙන්නේ නිවාඩු නිකේතනයක් දැයි සැකයක්. ඊළඟට ලංකාදීප පුවත්පතට යනවා ආනමඩුවෙන් වාර්තා වෙන පුවතක් ඇතෙකු මරන්න පාරේ ඇන ලෑලි තැබූ මුරකරු අත්අඩංගුවට කියලා වාර්තා කරන්නේ ආනමඩුවේ හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ කරුලගසව ජයත වික්‍රමාරච්චි. ගස්ලබෝගා වනසා දමිව ඇතෙකු මරා දැමීමේ අරමුණින් තමයි යකඩ ඇන ලෑලි ගැසූ වතුමුරකරුවෙක් කරුලගසව වනජීවි වැඩ කාර්යාලය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔන්න ඔය ඇනක් තියෙනවා. අපි ප්‍රවෘත්තියක් කියන්න හදන්නේ. මේක ITN ගැන ප්‍රවෘත්තියක්. අද පුවත්පතේ වාර්තා කරන්නේ ITN එකේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් පින්තූරෙකුත් දාලා මේ ප්‍රවෘත්තිය පළ කරලා තියෙනවා. ITN අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් FB පළ කළා. යයි ධනුෂ්ක රාමනායක CIDට කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. නවෝදා පවනි මේ වාර්තාව ඉදිරිපත් කරන අද පුවත්පතට ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් Facebook පළ කිරීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී අනුර විජේසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශනයකට කැඳවා තිබුණා. එම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව තමන්ගේ නිවසට තැපෑලෙන් ලැබුණු එකක් බව අදාළ කැඳවීමට අනුව ප්‍රකාශයක් ලබා දීමෙන් පසු මාධ්‍යද අදහස් දක්වමින් ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කරා තමන් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවසූ බවද ඒ මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් FB පළ කරා කියන්නේ හංගගෙන ඉන්න ඕන දේවල් එළියට දැම්මහම වෙච්ච ප්‍රශ්නයක් ගැන තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. අනිත් එක මේ එහෙම තැපෑලෙන් ආවා කියලා ඒවා එහෙම පළ කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ ඇත්තද නැත්තද කියලා. කාටුන් ඉදිරිපත් කරන්න සූදානම් කාටුන් එක කවිත් අපේ අතර තියෙනවා.
මුලින්ම යෝජිත විදුලි පනත සම්බන්ධයෙන් කාටුනය දිවෙන පුවත්පතේ නිර්මාණය කරලා තියන්නේ උදාර විමලසිරි. යෝජිත විදුලි පනත බල්බ් එකක් තියෙනවා. මෙන්න විදුලියට මේ ජනතාව තමයි සූත්‍රිකාව විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්ත විදුලි පනත ගෙනාවම ජනතාව පත් වෙයි කියලා තමයි ජනතාව බයෙන් ඉන්නේ. ඇත්තටම මොකක් වෙයිද? පනත හොඳ වෙයිද නැද්ද? අපි බලමු. ඒ අතරේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ තෝරගන්නව දිවෙන පුවත්පතෙන් බැසිල්ල එකතු වෙලා මට දුන්නේ විහිළු බැතික් කැමැතිකමක් කියලා දෑසිරි නාහෙන් ගන්නනවා. එයා වරින් වර පාට වෙනස් කරන හින්දා ඒක දෙන්නේ නැති නේද බං? ඕකයි තත්ත්වේ. දිවෙන පුවත්පතේ ඕකයි තත්ත්වේ. අනුරාධ තමයි ඕකයි තත්ත්වය නිර්මාණය කරන්නේ. බදු විමුක්ති ආයෝජන ප්‍රවර්ධන පැකේජයක් ගෙන එන බව හොඳින් මැන. බන්දුල ඇමති කියනා විට හුඟක් ගුණ කාටත් මතක් වුණි ඔහුගේ ගැසට් ගැන. අංජනගේ පොකට් කාටුන් එකත් අද මේ ඒ කතාවටම තමයි ඒ කතාව කියලා කිව්ව අර දෑසිරි ඇමතුමාගේ කතාවට මැටි කුරුඳු බතික් වැනි විහිළු ඇමති දූර හැදුවේ බැසිල් පීබී කියලා දෑසිරි කියනවා. ගැළපෙන අයටම හදලා දුන්න වෙන්න බැරිද? මත් කියනවා. අද අරුණ පුවත්පතේ කාටුනය හසන්ත විජයනායකගේ ආප්ප අරගෙන යනවා ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යතුමා. මේ ජොන්සන් ප්‍රනාන්දුතුමානේ? ඔව් ඔව්. ඔව්. දයාසිරි ජයසේකර අමාත්‍යතුමා, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා, මහින්ද අමරවීර ඇමතිතුමා මේ තුන්දෙනා ඉන්නේ. උන්ට ආප්ප දෙනවා. ඕන්නම් යන්න වගේ එකක් තමයි මේ පළනොක්කිය පලා බෙදීමක්ද? ඔව්. මොකද ජොන්සන් ඇමතුමා කියලා තිබුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ඇමතිකම් ගැටලුවට නිකන් අපිව පටලවා ගන්න එපා වගේ කතාවක්. එතකොට ආප්ප දීලා කවුරු හරි මේ පැත්තට බා ගන්නද හදන්නේ. රංචකුඩ ළමයා කට කහනවට ලියනවා කවි දෙකක්. රසායනික පෝරට ලැබි කඳවුරට නව සමාජිකයෙකු එක් වී වාගේ. රසායනික පෝරට ලැබි කඳවුරට නව සමාජිකයෙකු එක් වී වාගේ. UNP බිමට සමතලා කළ මැතිඳුයි ඒ යලි මැති සබයට පැමිණි. කවුද දන්නවා? කුඹුරු ඉඩම් ගොඩ කරනට උපදෙස් දී ඉන්ව නැවතී ක්‍රෝටන් කොළ කන්නට කිව් පුද්ගලයෙකුගෙන් කිසිදා හැකි වේවිද වසවිස වගාවට සහතික ගන්න. දාස හපුලානගේ සුවාරිස් කාටුනය සෑර් ටියුබ් ලයිට්ද? ඇයි උඹ එහෙම අහන්නේ? නෑ බතික් ඇමතිකම විහිළු ඇමතිකමක් කියලා සෑරට තේරෙන්න ඔච්චර කල් ගියාද? දැන් විවාදයට දින නිම කරලා හුරේරා හසන්ත විජයනායක නිර්මාණය කරමින් කියනවා ගම්මන්පිලට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයේ විවාදයට ගන්න දින නියම කළා. ගම්මන්පිල ආණ්ඩුවේ මතය බලාගන්න ආසාවෙන් ඇති සර්. පංකජ රුවින්දගේ සරදම් අපි තෝරගෙන තිබුණේ නැහැ. හැබැයි ඒකේ වෙන කෑල්ලක් තියෙනවා. දයාසිරි කියනවා මැටි ඇමතිකමත් විහිළු ඇමතිකමක් කියලා. දයාසිරි කියනවා මැටි ඇමතිකමත් විහිළු ඇමතිකමක් කියලා. ඒක වගාව තියෙනවා මම හිතන්නේ. ඔව් තිබුණා. ඔව්. ඒකේ තියෙනවා මිරිස් කුඩු පාරක් කන්න වගේ තමයි හදන්නේ. දවසේ පද 4 විදුර අබේනායකයි නිර්මාණය කරන්නේ. දාහේ සහන මලු බෙදලා වෙහෙස දැනී මොහොතක් සල්ලි ගහපා මුල නතර වුණී ගස් උඩ හොර වඳුරු රැළ පල බුදිනු පෙනී බන්දුල බදු සහන තොප්පිය අතට ගනී. ආයි කිව්වට වරදක් නැහැ. විදුර අබේනායක මේ කවිය කවිමනේ ලොකු කතාවක් තියෙනවා. දාහේ සහන මලු බෙදලා වෙහෙස දැනී මොහොතක් සල්ලි ගහපා මුල නතර වුණී ගස උඩ හොර වඳුරු රැළ පල බුදිනු පෙනී බන්දුල බදු සහන තොප්පිය අතට ගනී. බුද්ධික ඉස්සර වඳුරු තමයි අර තොප්පියෙන් ගැහුවාම මේ වෙතට දාන්නේ. හැබැයි දැන් වඳුරු එහෙම කරයිද කියලා දන්නේ නැහැ. හැබැයි විසි කළොත් හොඳයි. ගිනි කස්සේ ගජමන් ඕනගේ ක්‍රිකට් තරඟ පරාජයෙන් ලෝක වාර්තා හිමිකම් අරගත්තා අපේ ක්‍රිකට් ඒකත් ඇති යාන්තම්. දිනපු වාර්තා නැතුව අය ඒව ගැනත් අනමු උදම්. ජය පෙරදුම අදාළ නැත අපි ලෝකෙන් එක වෙයි නම්. අද අවසන් කරන්නම් මේ සුවසැලේ කතාව. සුවසැලේ හිසිර වූ එවර්ග්‍රීන් නෞකාව එකඟතාවකින් පස්සේ නිදහස් කරලා තියෙනවා. අපේ රටටත් මේ වගේ කාරණාවල් සිද්ධ වෙන නිසා මේ පිටුවන දවසෙන් දෙකෙන් මේවා විසඳන්න බෑ. ඔබට මතක ඇති සුවසැලේ හරහට එවර්ග්‍රීන් නෞකාව දවස් ගණනාවක් තිස්සේ මේක බ්ලොක් වෙලා තිබුණා නැත්නම් අවහිර වෙලා තිබ්බා. දින 6ක මෙහෙම මඩාල වීම නිසා ලාභයේ ලෙස සුවසැලට ටග් යාත්‍රාවක් අරන් දෙන්න එකඟ වෙලා තියෙනවා. ඔවුන් කිලෝ මෙට්‍රික් ටන් ගණනාවක් අදින්න පුළුවන් විදිහේ
ටොන් 75ක බරක් ඇදගෙන යන්න පුළුවන් විදිහට අග්‍රයාත්‍රාවක් ලබා දෙනවා කියලා පොරොන්දුව මත තමයි මේ නෞකාව නිදහස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් තාමත් හිරේ. අපිට එහෙම එකගතාවකට සෙටල්මන්ට් එකකට යන්න බෑ. මොකද ඒ නැව් සමාගමට කියන්න බෑ එක්ස්ප්‍රස් පර්ල් නැවට අපිට අර වගේ මුහුදක් අරන් දෙන්නම් කියලා. අරන් දෙන්නම් කියලා. අපි ගිහිල්ලා නම් ලස්සන දවසක් අපි හැමදාම ඔබට ප්‍රාර්ථනා කරනවා මුවාවරණය පළඳන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි පරිස්සමෙන් ඉන්න. අතේ දුර තියාගන්න. අපි හැම වෙලාවකම අවධානයෙන් අවබෝධයෙන් හිටියොත් අපිට මේ වසංගතයෙන් ඉක්මනටම ගොඩ එන්න පුළුවන්කම තියෙනවා. ගිහිල්ලා